දැන් මේ මුහුම්කරණය කියපුවාම මම ඉස්සර වෙලාම කාබන් පරමාණු උදාහරණයක් විදිහට අරගෙන තමයි මේ මුහුම්කරණය කියන එක ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්නේ. හරිද? එතකොට මේ මුලින්ම ගන්න උදාහරණය දිගටම වළංගුයි. හරි? මුලින්ම ගන්න උදාහරණය හොඳට තේරුම් ගන්න දිගටම වළංගුයි. එතකොට මේ මාතෘකාව ලියා ගන්න මුහුම්කරණය එහෙම නැත්නම් හයිබ්‍රිඩයිසේෂන් කියලා අපි කියනවා. හරි. දැන් ඔයාලට මතකද O level කාලේ අර ඉගෙන ගත්ත අර බහුව අවයවික ඒකාවයවක අන්න එහෙම පාඩමක් ඉගෙන ගත්තා නේද? ඇල්කේන ඇල්කීන කියලා O level කාලේ ඉගෙන ගත්ත ලාවට මතක ඇති. අන්න එතනදී හරිද? මතකද කිව්වා කාබන් සාමාන්‍යයෙන් බන්ධන කීයක් හදනවද? කාටද මතක? හරි කාබන් සාමාන්‍යයෙන් බන්ධන කීයක් හදනවද? 4ක් හදනවා. හරි කාබන් සාමාන්‍යයෙන් බන්ධන 4ක් හදනවා. දැන් අපි මීතේන් අණු උදාහරණයකට ගත්ත කියමුකෝ. තව කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ගත්ත කියන්නකෝ උදාහරණයකට. දැන් මේ බලන්න මෙතන CH4 කාබන් බන්ධන කීයක් හදලා තියෙනවද? 4ක් හදලා තියෙනවා. මේ කාබන් කියන එක්කෙනා වටේට බන්ධන 4ක් හදලා තියෙනවා. මෙතනත් එහෙමනේ. කාබන් සාමාන්‍යයෙන් බන්ධන 4ක් හදනවා. මම ඊයේ වීඩියෝ එකේදී පැහැදිලි කරා දැන් බන්ධන හදද්දී සාමාන්‍යයෙන් අවසාන කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන තමයි ඒකට සහභාගී කරවන්නේ. නේද? හැබැයි අවසාන කවචයේ ඉන්න යුගලණය වෙච්ච නැති කට්ටිය තමයි බන්ධන හදන්නේ. දැන් ඔයාලා දන්නවා කාබන් කියන්නේ 4 වෙනි කාණ්ඩේ ඉන්න එක්කෙනෙක්නේ. එතකොට කාබන් සාමාන්‍යයෙන් බන්ධන හදද්දී ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? 4ක් දෙනවා. 4ක් දෙනවනේ. එතකොට අපි කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් එහෙම මේක තමයි කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඕකනේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට මේ තියෙන්නේ කාබන්ගේ අවසාන ශක්ති මට්ටම. අවසාන ශක්ති මට්ටමේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? 4ක් ඉන්නවා. ඒ කියන්නේ ආ බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? 4ක් ඉන්නවා. දැන් මම මේ හරියෙන් මේ කාක්ෂික ටික අඳින්නම්කෝ. හරි. ඔන්න කාබන්ගේ S කාක්ෂිකයේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන දෙකක්. මේ ඇවිල්ලා ඒ ඉලෙක්ට්‍රෝන දෙක. හරිනේ? දෙන්න කාබන්ගේ P කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන කීයයිද? 2යි. දෙන්න කාබන්ගේ P කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන කීයයිද? 2යි. දැන් නිකන් හිතන්න මේක දැක්කහම ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේක දිහා බලන්න. මේක දිහා බලපුවාම හිතන්න කාබන්ට බන්ධන කීයක් හදන්න පුළුවන්. දැන් කාබන් බන්ධන හදන්න නම් අනිවාර්යයෙන්ම වියුග්ම ඉලෙක්ට්‍රෝන තමයි ඉන්නේ. කියන්නේ තනියෙන් ඉන්නේ උන් තමයි වෙන කාත් එක්ක හරි සෙට් කරලා බන්ධන හදන්නේ. බන්ධන හදලා ඉන්නේ උන් වෙන කාත් එක්කවත් සෙට් වෙන්නේ නැහැ. තනියෙන් ඉන්නේ. දැන් මේක දිහා බලලා හිතන්න කාබන් බන්ධන කීයක් හදනවද? මට කියන්න බලන්න මේක දිහා බලලා චමෝදි මට කියන්න ඔයාලට නිකන් මේක දිහා බලලා කාබන් බන්ධන කීයක් හදනවද? ඔව් චමෝදි උත්තර දෙන්න බලන්න. හතරක්. කීයද? 4ක්. හරි. ඔහොම ඉන්නකෝ. මම මේක පොඩ උඩින් අදින්නම්. හරි මම මේක පොඩ උඩින් අදින්නම්කෝ. දැන් ලක්ෂිත අහගන්න දැන් ජොයින් උනේ නේ. කාබන් සාමාන්‍යයෙන් නම් බන්ධන 4ක් හදනවා කියලා තමයි මම ලක්ෂිත කිව්වේ. හරි. කාබන් සාමාන්‍යයෙන් බන්ධන 4ක් හදනවා. මේ හරි. මම මේක මකන්නම්කෝ. මම පොඩ උඩින් අදින්නම්කෝ ඔක. සාමාන්‍යයෙන් කාබන් බන්ධන 4ක් හදනවා. ඒක හරි. ඔන්න මම නැවත ලියන්නම් කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි මේ. හරි. ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්න අවසාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන දෙකක්. අවසාන ශක්ති මට්ටමේ P උප ශක්ති මට්ටමේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන දෙකක්. ඔන්න. ඔය විදිහට ඉන්නේ. කාබන් සාමාන්‍යයෙන් බන්ධන 4ක් හදන කතාව ඇත්ත. මං අහන්නේ චමෝදී මේක දිහා බලලා ඔයා තීරණය කරන්න. හරි මේක දිහා බලලා ඔයා කියන්න මේක දිහා බලපුවාම ආට හිතෙන්නේ කාබන්ට බන්ධන කීයක් හදන්න පුළුවන් වගේද?
දෙකක්. දෙකයි. හරිනේ හරි. එවර මේක දිහා බලපුවම සාමාන්‍ය කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ පාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන පිරීලා ඉන්න විදිහ බලපුවම අපිට තේරෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙකයි ඉන්නේ තනියෙන්. එහෙනම් කාබන් බන්ධන දෙකයි හදන්නේ. හැබැයි ඇත්ත කතන්දරය ඒක නෙවෙයි. ඇත්ත කතන්දරය තමයි කාබන් බන්ධන හතරක් හදනවා. එහෙනම් ඒක කොහොමද වෙන්නේ? මම අදිනවා මේ කාබන්ගේ පොඩි ශක්ති සටහනක්. ඔන්න බලන්න මේ ශක්ති සටහන. ඔන්න දැන් මේ පැත්තටදී ශක්තිය වැඩි වෙනවා ඒක දන්නවනේ. S වලට වඩා P වල ශක්තිය වැඩි. ඔන්න S වල හිටපු ඉලෙක්ට්‍රෝන දෙක මෙන්න මේ හරිය ඉන්නවා කියලා අපි හිතමුකෝ. මේ S වල හිටපු ඉලෙක්ට්‍රෝන දෙක ඔන්න මේ හරියම මැන්ද. හරි. මේ ඉන්නේ ඉලෙක්ට්‍රෝන දෙක. තේරුණානේ? P වල P කාක්ෂික ටික මෙන්න මේ හරියම දෙන්නම්. ඔන්න P කාක්ෂික. හරි. ඔන්න ඔහොම තමයි හිටියේ. right. මෙන්න මේක ශක්තිය. හරි. ඔය කාබන්ගේ හිටපු විදිහනේ. දැන් මේක දිහා බලපුවම ඕනෙක් කෙනෙක්ට තේරෙනවා මේකේ ඉන්නේ වියුක්ම ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒ කියන්නේ කාබන් හදන්නේ බන්ධන දෙකක් වෙන්න ඕනේ. හැබැයි ඇත්ත කතන්දරය ඒක නෙවෙයි. කාබන් ඇත්තටම බන්ධන හතරක් හදනවා. එහෙනම් කොහොමද ඒක වෙන්නේ? මෙන්න මෙහෙම වැඩක් වෙනවා. මෙයා සහ මෙයා අතර මේ තියෙන ශක්ති වෙනස තියෙනවනේ. ඒ කියන්නේ මෙයාගේ ශක්තියට වඩා මෙයාගේ ශක්තිය වැඩි. මේ වෙනස කුඩාගයක් පොඩි. ඒක නිසා දෙන්න මේ මෙතන ඉන්නේ මේ දෙක S මේ ඉන්නේ දෙක P. හරි. මේ දෙක S වල ඉන්න ඉලෙක්ට්‍රෝන මොකද කරන්නේ? එක්කෙනෙක් ශක්තිය අරගෙන ඉහළ ශක්ති මට්ටමේ තියෙන මෙන්න මේ දෙක P උපශක්ති මට්ටමේ වෙන්න මේ හිස් කොටුවට ගමන් කරනවා. ඒක තමයි මම මේ පැත්තෙන් අඳින්නේ. හරි. ඔන්න ඒක තමයි මම මේ පැත්තෙන් අඳින්නේ. හරි. දැන් මෙතන ඉතුරු වෙන්නේ එක්කෙනයි. එක්කෙනෙක් උඩට යනවා. ඔන්න උඩ එක්කෙනා දැන් බලන්න. උඩේගේ කොහොමද දෙන්නේ හිටියා. පල්ලෙහා හිටපු එක්කෙනෙක් ශක්තිය අරන් උඩට ආපු නිසා උඩේගේ මෙන්න මෙහා පිරුණා. හරිනේ? දැන් මෙන්න 2S ඔන්න 2P. දැන් නම් වැඩේ පැහැදිලිනේ. මොකද්ද පැහැදිලි? බලන්න. දැන් නම් මෙහෙම වුණාම කාබන්ගේ මොකද වෙන්නේ? වියුග්ම ඉලෙක්ට්‍රෝන යුගලණය වෙච්ච නැති තනියෙන් ඉන්න ඉලෙක්ට්‍රෝන හතර දෙනෙක්ම ඉන්නවා. දැන් තියෙන සිටුේෂන් එක අනුව නම් මෙයාට බන්ධන හතරක් හදන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ඇත්තටම ඔහොම තමයි කාබන් බන්ධන හතර හැදෙන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම මතක තියාගන්න හැමතිස්සෙම කාබන්ගේ මේ දෙක S වල ඉන්න ඉලෙක්ට්‍රෝනයක් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙහෙම ලියන්නේ ඒක වෙනසක් නැහැ. මං කියන්නේ බන්ධන හදද්දි වෙන වැඩේ දෙක S වල ඉන්න ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය අරගෙන මොකද වෙන්නේ මේ ඉහළ ශක්ති මට්ටම නැත්නම් ඉහළ උපශක්ති මට්ටම වෙච්ච දෙක P ට ගමන් කරනවා. ගමන් කරපුවාම නම් මොකද වෙන්නේ මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන හතරක් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අන්න ඒක නිසා අපිට ඒ ලොජිකල් ඒ තර්කයෙන් අපිට පුළුවන් කාබන් බන්ධන හතරක් හදනවා කියලා අපිට හරි කියන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි මේ අවස්ථාවට කියනවා කාබන්ගේ භූමි අවස්ථාව. ග්‍රවුන්ඩ් ස්ටේට් එක. මේ තියෙන්නේ කාබන්ගේ භූමි අවස්ථාව. ග්‍රවුන්ඩ් ස්ටේට් එක. මේ තියෙන්නේ කාබන්ගේ උත්තේජිත අවස්ථාව. මොකක්ද ඒකට කියන්නේ? එක්සයිටඩ් ස්ටේට් එක. දැන් පැහැදිලිනේ? මේ තියෙන්නේ කාබන්ගේ භූමි අවස්ථාව, මේ තියෙන්නේ හරි උත්තේජිත අවස්ථාව. දැන් right. ඔක තේරුණු කට්ටිය අත උස්සන්න බලන්න. ඔක තේරුණු කට්ටිය අත උස්සන්න බලන්න. හරි. එතකොට දැන් ඉස්සරලා මුහුම් කරන යටතේ අපි ලියාගමු මෙන්න මේක. හරි. ඉස්සරලාම ඔයගොල්ලෝ ලියා ගන්න නෝට් එකක් ඕනේ නැහනේ. නෝට් එකක් ඕනේ නැහැ. හරිද? මෙන්න මෙහෙම එකක් ලියා ගන්න වාක්‍යයක් ලියන්න. කාබන් සාමාන්‍යයෙන් බන්ධන හතරක් සාදයි. කාබන් සාමාන්‍යයෙන් බන්ධන හතරක් සාදයි. හරි. කාබන් සාමාන්‍යයෙන් බන්ධන හතරක් හදනවා. කියලා ලියලා ඉවර වෙලා මෙන්න මේක දැම්මා මේ ටික ලිව්වා මෙන්න මේ ටික ලියා ගන්න මේක භූමි අවස්ථාව මේක උත්තේජිත අවස්ථාව කියලා ලියන්න. ලියලා ඉවර වෙලා හරි අත උස්සගෙන ඉන්න.
හරි ලියලා ඉවරලා අත උස්සගෙන ඉන්න. පිළිවෙලකට යන් වැඩේ. හරි. ලියලා ඉවරලා අත උස්සගෙන ඉන්න. ඉක්මනට ලියමු ඈ. හරිනේ ඔන්න මම මේක මෙහෙම තියලා ඊළඟ දේ පැහැදිලි කරනවා අහගන්න හරි හරි අත් පල්ලෙහාට දාන්න මේ දැන් හිතන්න දැන් කාබන් බන්ධන හදන්න මේ වගේ අවස්ථාවකට කියලා තමයි හදන්නේ එතකොට බලන්න මේ S උපශක්ති මට්ටමේ ඉන්න මේ ඉලෙක්ට්‍රෝනය P උපශක්ති මට්ටමේ මේ ඉන්න ඉලෙක්ට්‍රෝන තුන තමයි සාමාන්‍යයෙන් හරි බන්ධන හදද්දී සහභාගී වෙන්නේ කාබන් බන්ධන හදද්දී ඉලෙක්ට්‍රෝන හතරක් දුන්නාම මේ හතර දෙන්නේ මෙන්න මේ විදිහට දැන් අපි දන්නවා මේ S කාක්ෂික මොන හැඩයේද? S කාක්ෂික අපි කිව්වා ගෝලාකාරයි කියලා. හරි? P කාක්ෂික මොන හැඩයේද? P කාක්ෂික අපි කිව්වා ඩම්බෙල් ආකාරයි කියලා කිව්වා. දැන් හිතන්න මෙන්න මේ මීතේන් ගත්තාම ඔන්න මීතේන් මේ හරියෙන් පේනවනේ. ඔන්න මීතේන් හරි? මෙයාගේ චතුස්තලීය හැඩයක් තමයි තියෙන්නේ. හරි? ඔන්න මීතේන්. දැන් මේ කාබන් දුන්න ඉලෙක්ට්‍රෝන හතර තමයි මම මේ පෙන්නන්නේ හරි ඔන්න කාබන් දුන්න ඉලෙක්ට්‍රෝන හතර මේ තියෙන්නේ හයිඩ්‍රජන් එක්කෙනෙක් දුන්න එයා තමන්ගේ ඉලෙක්ට්‍රෝනය මේක තේරෙනවා හරි දැන් බලන්න කාබන් දෙන එක ඉලෙක්ට්‍රෝනයක් මේ කාබන් දෙන මේ ඉලෙක්ට්‍රෝන හතරෙන් එකක් S උපශක්ති මට්ටමේ තිබ්බ ඉලෙක්ට්‍රෝනයක් වෙන්න බෑ එක්කෙනෙක් දුන්නේ S උපශක්ති මට්ටමෙන් කාබන් හරිද? ඒ කියන්නේ මේ හතරෙන් එකක් S උපශක්ති මට්ටමකින් දුන්න ඉලෙක්ට්‍රෝනය. ඒ වගේම තමයි ඉතුරු තුනම මේ P උපශක්ති මට්ටමකින් දුන්න ඉලෙක්ට්‍රෝනය. ඒක තේරෙනවනේ. අපි දන්නවා හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s1 1s 1යි. හයිඩ්‍රජන්ගේ කොහොමද තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් ඒක තියෙන්නේ S කාක්ෂිකයේ. නේද? එහෙනම් මේ හැම හයිඩ්‍රජන් කෙනෙක්ම දුන්න ඉලෙක්ට්‍රෝන දීලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන S කාක්ෂිකයෙන්. එහෙනම් මේ හයිඩ්‍රජනුත් S කාක්ෂිකයෙන් මෙයත් S කාක්ෂිකයෙන් මෙයත් S කාක්ෂිකයෙන් මෙයත් S කාක්ෂිකයෙන් තමයි ඉලෙක්ට්‍රෝන දුන්නේ. අපි නිකමට හිතමු මේ කාබන් ඉන්නවනේ. එයා S කාක්ෂිකයකින් ඉලෙක්ට්‍රෝනයක් දෙනවනේ. මේ අපි හිතමු මේ ඉලෙක්ට්‍රෝනේ තමයි A කියලා. ඔන්න එයා S කාක්ෂිකයෙන් දුන්න ඉලෙක්ට්‍රෝනේ තමයි මේ කියලා අපි නිකමට හිතුවා. මේ තුනෙන් ඕනම එකක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට P කාක්ෂික වලින් ඉලෙක්ට්‍රෝන තුනක් දෙනවා. අපි හිතමු මේ ඉලෙක්ට්‍රෝන තුන තමයි P කාක්ෂික වලින් දුන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ බන්ධන හතර දිහා බලපුවාම මෙන්න මේ උඩින්ම තියෙන බන්ධනය හැදිලා තියෙන්නේ S කාක්ෂික දෙකක් අතර නේ මේ උඩින්ම තියෙන බන්ධනය හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන්ගේ S කාක්ෂිකය සහ කාබන්ගේ S කාක්ෂිකය අතර ඊළඟ බන්ධන තුනම හැදිලා තියෙන්නේ P කාක්ෂිකයකුයි S කාක්ෂිකයකුයි PS එහෙනම් S කාක්ෂික දෙකක් අතර හැදිච්ච එක බන්ධනයක් තියෙනවා P කාක්ෂිකයක් සහ S කාක්ෂිකයක් අතර හැදිච්ච තව බන්ධන තුනක් තියෙනවා 1 2 3යි ඔන්න ඔහොම එකක් නෙවෙන්න ඕනේ හරි ඔන්න ඔහොම එකක් වෙන්න ඕනේ ඉතින් හිතන්න බන්ධන තුනක් එක විදිහ නේ මේ බන්ධන තුනක්ම එක විදිහ එකම જાතිය කාක්ෂිකය නේ එකම જાතිය අතිච්ඡාදන උනේ මේ P කාක්ෂිකයක් සහ S කාක්ෂිකයක් PS ඒවා තුනක් තිබ්බා එකක් වෙනස් නේ ඊට වඩා එකක් වෙනස් ඊට වඩා එහෙනම් මතක තියාගන්න ඔන්න ඔහොම වෙනස් වෙච්ච වෙලාවකට වෙන වැඩේ තමයි
මේ මීතේන් අණුවේ බන්ධන කෝණ ඒ වගේම තමයි බන්ධන වෙනස් කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕනේ. අයි මේ බන්ධන තුනක්ම එක જાතිය එකෙක් වෙනස් නේ. එහෙනම් එක බන්ධනයක් වෙනස්. අන්න ඒක තේරෙනවනේ. හැබැයි මතක තියාගන්න ඇත්ත කතන්දරේ තමයි අපි මීතේන් ගත්තාම බන්ධන හතරම එක සමානයි. කිසිම වෙනසක් නැහැ. බන්ධන කෝණත් සමානයි. මේ බන්ධන හතරම එක සමානයි. කිසිම වෙනසක් නැහැ. එහෙනම් කොහොමද එහෙම උනේ? නේද? හරිනම් බන්ධන තුනක් එක සමානයි. එක බන්ධනයක් වෙනස් ඊට වඩා. හරිද? එතකොට මේ බන්ධන තුනක් එක සමාන වෙලා එකක් වෙනස් කියන්නේ මේ මීතේන් අණුව ගත්තාම මෙයාගේ බන්ධන වෙනස් වෙන්න ඕනේ. බන්ධන කෝණ වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඇත්ත කතන්දරේ තමයි මේකේ බන්ධන කෝණ වෙනස් නැහැ. සාමාන්‍යයෙන් චතුස්තලීය නම් අපි කිව්වා 109යි කලා 28යිනේ බන්ධන කෝණය. හරිද? බන්ධන කෝණ හතරම සමානයි. ඒ කියන්නේ මේ කිසිම බන්ධනයක් එකිනෙකට වෙනස් නැහැ. ඔන්න ඕක පැහැදිලි කරන්න තමයි කොහොමද එහෙම උනේ? ඕක පැහැදිලි කරන්න තමයි මේ මුහුම්කරණය කියන concept එක එන්නේ. මොකක් පැහැදිලි කරන්නද? හරිනම් වෙනස් වෙන්න ඕනේ. හැබැයි වෙනස් උනේ නැහැ. ඕක පැහැදිලි කරන්න තමයි මුහුම්කරණය කියන concept එක අපි ඉගෙන ගන්න. හරිද? ඕකේ නෝට් එක ලියන්න ඉස්සෙල්ලා. ඕක කතාන්දරේ තේරුණා නම් අත උස්සන්න. හරි. අත්පල්ලයට දාන්න. දැන් මෙහෙමයි. ඉස්සෙල්ලාම කරගන්න ඕනේ මෙන්න මෙහෙම. ඔයාලා මීතේන් අණුවක් අඳින්න. මෙන්න මේ මීතේන් අණුව කියලා හිතමුකෝ. මේ මීතේන් අහගන්න ඉස්සර වෙලා. හරි. ලක්ෂිත අතපල්ලයට දාන්න. මේ මීතේන් අණුව ඇඳලා හරිද? මේ බලා ගන්න මම කරන වැඩේ. හරි. මෙහෙම ඇත්තටම මේව ලියලා පෙන්නන්නේ නැහැ. මම ඔයගලන්ට අර මතක් වෙන්න තමයි මෙහෙම කරන්නේ. හරි. මෙහෙම ලියලා පෙන්නන එක වැරදි නැත්තම්. එහෙම ලියලා පෙන්නීමක් නැහැ. මම මතක් වෙන්න තමයි මේක කරන්නේ. මෙන්න මෙහෙම ඇඳගත්තා මීතේන් අණුව. ඊට පස්සේ පාටකින් මේ හයිඩ්‍රජන් ගාව වරහණක් දාලා වෙන පාටකින් දාගන්න හයිඩ්‍රජන් වල හිටියේ S කාක්ෂිකය. ඒක පාටකින් මේ විදිහට දාගන්න වරහණක. ඒ කරලා යටින් ඔය S කියන එක ලියලා සමාන කිරීම දාන්න S කාක්ෂික කියලා දාගන්න. හරිනේ? ඊට පස්සේ මේ කාබන්ගේ මේ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන තුනක් ළඟින් මෙහෙම P කියලා දාගන්න. එක ඉලෙක්ට්‍රෝනයක් ළඟින් S කියලා දාගන්න. ඒ P කියන්නේ P කාක්ෂිකයක් කියලා ලියන්න. පාටකින් ලියන්න ඕනේ. අහගන්න ඉස්සලා වැඩේ. හරි? ඒකල්ල මේ ව්‍යුහය අඳින්න ඕනේ. මේ ව්‍යුහය ඇඳලා ඒක නම් කරගන්න A කියලා. හරිනේ? ඊට පස්සේ මෙන්න මේක අඳින්න මේ කොහොම ඇඳලා A ව්‍යුහය නම් කරගන්න B කියලා. එතන කෝණයක් දාන්න. හරි? HCH කෝණය මෙන්න මේ HCH කෝණය අංශක 109 කලා 28යි කියලා දාලා B කියලා දාලා ඉවර වෙලා අත උස්සන්න. හරි? අත උස්සන්න. ඇදින් තියෙනවා මම මකන්න. හරි? මේ SP කියලා මේ තැන් වල දැම්මේ ඔයගොල්ලන්ගේ තේරුම් ගැනීම පහසුව සඳහා. හරි? එහෙම නැතුව මෙහෙම කවදාවත් කෙමිස්ට්‍රි වලම දාලා පෙන්නන්නේ නැහැ. හරි?
ටිකක් රැ වෙනකන් කියන්නේ ඉතින් පැය දෙක කරනවා. නිදිමත තිබ්බා කියලා කරන්න දෙයක් නැහැ. ඔලෙවල් කාලේ වගේ නෙවෙයි. එලෙවල් කාලේ ඉතින් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. හරි. වැඩියෙන්ම කම්මැලි එක්කෙනා නෑ නේද? ෂුවර් එකට නිදියදී. හරි. ලක්ෂිත දැන් පාඩම් කරන්න එහෙම පටන් ගන්න තියෙන්නේ. කරන ඒවා. පාඩම් කරන්න නම් පටන් බයෝ හරි. අත උස්සන්නකෝ මේ අර අත උස්සන්නකෝ ලියපු කට්ටිය. පුලිනි බයෝනේ කරන්නේ? ඔව්. බයෝ වල මොනවද මේ දවස්වල කරන වැඩ? මං හන්නේ පාඩම් නෙමෙයි. බයෝ වල පාඩම් කරනවද දෙනේවා? සමෝදි කරන්නේ මොනවද මැත්ස් නේ? ඔව්. ඔය බයෝ වල දෙනේම තියෙනවනේ. බයෝ වල දෙනේම දැම්ම පාඩම් කරන්න යන්න එපා. තේරුමක් නැව මතක හිටින්නේ නැහනේ. මොකක්ද නේද බයෝ වල කරන්න ඕනේ? ඔයාලා ඔය දැන් පළවෙනි පාඩම නම් පොඩි පාඩමන්නේ තියෙන්නේ. දෙවෙනි පාඩම නම් තියෙනවා ගොඩක්. පුල්ලි දැන් මොන පාඩමද කරන්නේ? දෙවෙනි පාඩම? දෙවෙනි පාඩම. මොකද්ද? දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමනේ. ඔය බයෝ වල එනවනේ එසේ ලියන්න. හරිද? මම ඒක පස්සේ කියන්නම්කෝ. පස්සේ කියන්නම් මම වෙලාවක. හරි? ඔයගොල්ලෝ දැන් අර එසේ ලියලා පුරුදු වෙන්න ඕනේ. හරි? ඒ සිස්ටම් එක මම පස්සේ කියන්නම්. දැන් වෙලා යනවා කියන්නේ කිව්වේ. ඔක්කොම ඇඳලා ඉවරයිනේ? ඔනෙලි ඉවරද ඇඳලා? ඔව්. හරි මේක ඒ අවස්ථාව මේක B අවස්ථාවනේ යටින් ලියන්න. ඉහත ඒ අවස්ථාවට අනුව ඉහත ඒ අවස්ථාවට අනුව ඉහත ඒ අවස්ථාවට අනුව ඉහත ඒ අවස්ථාවට අනුව මීතේන් හි එහෙම නැත්නම් CH4 හි මීතේන් හි ඉහත ඒ අවස්ථාවට අනුව මීතේන් හි බන්ධන තුනක් ඉහත ඒ අවස්ථාවට අනුව ඉහත ඒ අවස්ථාවට අනුව මීතේන්හි බන්ධන තුනක් එක් වර්ගයක කාක්ෂික අතිච්ඡාදනයෙන් සෑදෙන අතර එක් වර්ගයක කාක්ෂික අතිච්ඡාදනයෙන් සෑදෙන අතර එක් වර්ගයක ඒකයි කියන්නකෝ. ඉහත ඒ අවස්ථාවට අනුව ඉහත ඒ අවස්ථාවට අනුව මීතේන්හි බන්ධන තුනක් මීතේන්හි බන්ධන තුනක් එක් වර්ගයකට අයත් කාක්ෂික වලින් සෑදෙන අතර වරහන් ඇතුළේ දාගන්න P කාක්ෂික සහ S කාක්ෂික වරහන් ඇතුළේ P කාක්ෂික S කාක්ෂික වලින් සෑදෙන අතර අනෙක් කාක්ෂිකය අනිත් බන්ධනය ඊට වඩා වෙනස් කාක්ෂික වලින් සෑදේ. ඊට වඩා වෙනස් කාක්ෂික වලින් කියන්නේ S කාක්ෂික දෙකක් අතිච්ඡාදනය කරලා තමයි ඒක හැදෙන්නේ. අනිත් බන්ධනය මෙන්න මෙහෙම තමයි හැදෙන්නේ. හරි? අනෙක් බන්ධනය මෙන්න මෙහෙම තමයි සෑදෙන්නේ. ලියන්න ඊට පස්සේ බන්ධන තුනක් එක් වර්ගයක වීම සහ 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 එක් බන්ධනයක් ඊට වඩා වෙනස් වීම නිසා එක් බන්ධනයක් ඊට වඩා වෙනස් වීම නිසා එක් බන්ධනයක් ඊට වඩා වෙනස් වීම නිසා මීතේන්හි බන්ධන
වෙනස් වීම නිසා මීතේන්හි බන්ධන කෝණද අසමාන විය යුතුය. يعني එක්කෙනෙක් වෙනස් જાතියක එක්කෙනෙක්නේ. ඒ නිසා කෝණත් සමාන වෙන්න විදිහක් නැහැ. හරි. එම නිසා බන්ධන කෝණද අසමාන විය යුතුය. බන්ධන කෝණද අසමාන විය යුතුය. අසමාන විය යුතුය. හරිනේ? ඊට පස්සේ ලියන්න නමුත් සර් වෙනස් වීම නිසා කියන තැන ඉඳන් කියන්න. දීපෙක් කෙනෙක් කියන්නකෝ. මට දැන් මැදින් කියපුවා. කුලිනි කියන්න බලන්න. CH4 හින් බන්ධන කෝණද අසමාන විය යුතුය. මම අර වෙනස් වීම කියලා තැන ඉඳලා මොකද්ද මම හරි වෙනස් මෙහෙම කිව්වෙද බන්ධන තුනක් එක් වර්ගයක වීම නිසා සහ එක් බන්ධනයක් වෙනස් වීම නිසා හරි CH4 හි බන්ධන කෝණද වෙනස් විය යුතුය. CH4 හි බන්ධන කෝණද වෙනස් විය යුතුය. CH4 හි බන්ධන කෝණද වෙනස් විය යුතුය. හරි හරිනේ ඊට පස්සේ ලියන්න නමුත් සත්‍ය වශයෙන්ම එලෙස බන්ධන කෝණ වෙනස් වන්නේ නැත. නමුත් සත්‍ය වශයෙන්ම එලෙස බන්ධන කෝණ වෙනස් වන්නේ නැත. නමුත් සත්‍ය වශයෙන්ම එලෙස බන්ධන කෝණ වෙනස් වන්නේ නැත. හරිනේ? වෙනස් වන්නේ නැත. එනම් B රූපේ ආකාරයට සියලුම HCH බන්ධන අගය සියලුම HCH බන්ධන කෝණ සියලුම HCH බන්ධන කෝණ HCH බන්ධන කෝණය කියේ වෙන මේක HCH මේ කෝණය මෙතනත් එහෙමයි HCH මේ කෝණය අර ගානම තමයි සියලුම බන්ධන කෝණාගය එක සමාන වන අතර බන්ධනවල කිසිදු වෙනසක් නැත. බන්ධනවල කිසිදු වෙනසක් නැත. බන්ධනවල කිසිදු වෙනසක් නැත. බන්ධනවල කිසිදු වෙනසක් නැත. හරි. ඊට පස්සේ වෙනම ලියන්න මෙය සිදුවන ආකාරය පැහැදිලි කිරීම සඳහා පාඨකින් ලියන්න හරි මෙය සිදුවන ආකාරය පැහැදිලි කිරීම සඳහා පාඨකින් ලියන්න මුහුම්කරණය යන සංකල්පය භාවිතා වේ. මුහුම්කරණය යන සංකල්පය භාවිතා වේ. මුහුම්කරණය යන සංකල්පය භාවිතා වේ. හරිනේ? දැන් වෙන්න හොඳට අහගන්න. හරි දැන් තමයි වැඩේ පටන් ගන්න. මම ඉස්සෙල්ලාම මම හැමදාම කියනවා වගේ මම කියන්නම් මේකේ විභාගෙට තියෙන වැදගත්කම. මම ඔයාලට කිව්වනේ ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. හරිද? පළවෙනි ප්‍රශ්නෙන් 180ක්ම තියෙන්නේ බන්ධන පාඩමේ. 120ක් තමයි තියෙන්නේ ඔය පළවෙනි පාඩමේ තිබ්බ යම් කොටස් වලින් චූටි ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. මතක තියාගන්න මුහුම්කරණය අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නේ ඇතුලේ තියෙනවාම තමයි. හරි? තියෙනවාම තමයි. එතකොට මුහුම්කරණයට අපිට විභාගෙට එන ප්‍රශ්නේ තියෙනවානේ. විභාගෙට එන ප්‍රශ්නේ නම් හරි මුහුම්කරණය පොඩි දෙයක් දැනගත්තාම හරි උත්තර ටික ලියාගෙන යන්න පුළුවන් සුපිරියට. හරි උත්තර ටික විභාගෙට එන ප්‍රශ්නෙට ලියන්න මාරම ලේසි.
ඒක මම දැන් කියන්න. හැබැයි අපි මෙතන තියරි ඉගෙන ගන්න එපා. දැන් මේ තියරි ඉගෙන ගන්න එක සෑහෙන වැදගත්. ඒක තේරුම් ගන්න. හරිද? හැබැයි විභාගයට එන ප්‍රශ්න වලට මේ තියරිය වැදගත් නෑ. අපිට ගෙලින්ම විභාගයට එන ප්‍රශ්න දිහා බලලා අපිට පුළුවන් උත්තරේ ගන්න. ඒනොත් අපි තියරිය දැනන් ඉන්න එක ඉතින් හොඳයි. හරි. එහෙනම් මෙහෙම අහගන්න. ඔය මුහුම්කරණය කියලා කියන්නේ ඔය හයිබ්‍රිඩයිසේෂන් කියන එක කියන්නේ මුහුම්කරණය කියන්නේ මෙන්න මෙහෙම වැඩක්. දෙන්නෙක් එකතු වෙනවා. දෙන්නෙක් එකතු වෙනවා. දැන් අර කලින් එකේ මෙන්න මෙහෙම බන්ධන තිබ්බනේ. දැන් අපි කියවනේ හරිනම් මෙතන S මෙතන S මෙතන S මෙතන P මෙතන P මෙතන P මේකේ මෙතනත් S මෙතනත් S මේ PS බන්ධන තුනක් තිබ්බා. ඒ කියන්නේ P කාක්ෂික S කාක්ෂික අතිච්ඡාදනය වෙන එකේ තුනක් තිබ්බා. S කාක්ෂික දෙකක් අතිච්ඡාදනය වෙන එකෙන් එක බන්ධනයක් තිබ්බා. දැන් එහෙම වුණාම මේක හැදෙද්දි මේ එක බන්ධන විදිහක් වෙනස් නිසා මේ බන්ධන කෝණ වෙනස් වෙන්න ඕනේ කියලා කිව්වා. හරිද? මේ බන්ධන තුනට වඩා මේ බන්ධනය වෙනස් වෙන්න ඕනේ කියලා කිව්වා. හැබැයි ඇත්තටම වෙනස් වෙන්නේ නැති එක පැහැදිලි කරන්නේ මුහුම්කරණය. ඇත්තටම මොකද්ද වෙන්නේ එහෙනම්? මතක තියාගන්න ඇත්තම කතන්දරේ තමයි බන්ධන හැදෙද්දී දැන් මෙතන S කාක්ෂිකනේ තියෙන්නේ. ඔහොම නෙවෙයි වෙන්නේ. වෙන වැඩේ තමයි මේ ඉන්නේ උන් දෙන්නෙක් එකතු වෙලා මුන් දෙන්නෙක් එකතු වෙලා අලුත් එකක් හදනවා. තේරුණාද? මුන් දෙන්නෙක් එකතු වෙලා අලුත් එක්කෙනෙක්ව හදනවා. හරි? ඒ කියන්නේ ගෑණියෙක් ඉන්නවා පිරිමියෙක් ඉන්නවා උන් දෙන්න එකතු වුණා අලුත් ළමෙක්ව හැදුවා. හරි? අන්න ඒ වගේ එකක් තියෙනවා. ඒකට තමයි කියන්නේ මුහුම්කරණය කියලා. මම දැන් උගන්වන්නම් ඔය මුහුම්කරණය කියන එක කොහොමද කියලා. ඉස්සල්ලාම කියන්නේ හොඳට මතක තියාගන්න මේ මුල් තියරි ටික උගන්වද්දි සමහරක් වෙලාවට තේරෙන්නේ නැහැ මේවා කොහෙන්ද ආවේ කියලා. හරි? උදාහරණ කරද්දි තමයි ඇත්තටම ඔය කතන්දරේ තේරෙන්නේ. හරි? ඒක අහගෙන අපි වැඩේ පටන් ගමු. දැන් මුහුම්කරණ වර්ග තුනක් අපි ඉගෙන ගන්නවා A level වලට. තේරුණාද? මාතෘකාවක් ලියා ගන්න. හරිද? මුහුම්කරණ වර්ග. හරි. ලියන්න මුහුම්කරණ වර්ග. මාතෘකාවක් ලියා ගන්න මුහුම්කරණ වර්ග. සාමාන්‍ය මුහුම්කරණ වර්ග පහක් විතර තියෙනවා. මෙන්න මේවා. එකක් SP මුහුම්කරණය. අනිත් එක හරි SP2 මුහුම්කරණය. අනිත් එක SP3 මුහුම්කරණය. තව එකක් තියෙනවා SP3D මුහුම්කරණය. තව එකක් තියෙනවා SP3 ලියා ගන්න D2 මුහුම්කරණ. මුහුම්කරණ වර්ග කියලා කියපුවම මෙන්න මේ වගේ වර්ග පහක් තියෙනවා. SP, SP2, SP3, SP3D, SP3D2. මේක D1 කියලා සමහර කට්ටිය කියන දේම දාන්න ඕනේ නැහැ. හරිනේ? මේක ලියා ගන්න. එතකොට අපි A level වලට ඉගෙන ගන්න මේ පළවෙනි තුන විතරයි. හරි? මෙන්න මේ මුහුම්කරණ වර්ග තුන විතරයි අපි A level වලට ඉගෙන ගන්න. අනිත් දෙක නැහැ. සාමාන්‍යයෙන් අපේ ටීචර්ස් ගයිඩ් එක ඔයාලට කියලා තියෙන්නේ මේ දෙවන ආවර්තින්න මූලද්‍රව්‍ය ඉන්නවනේ. දෙවන ආවර්තින්න මූලද්‍රව්‍ය වලට විතරක් මේ මුහුම්කරණය කියන concept එක උදාහරණ සහිතව අපිට පැහැදිලි කරන්න කියලා තියෙනවා. එතකොට වෙන මේ තුන විතරයි අපි A level මට්ටමේදී ඉගෙන ගන්න. ඔන්න සකලවරණක් දාලා මේක ලියා ගන්න. මේ තුන මේ දෙන්න අපි A level මට්ටමේදී ඉගෙන ගන්නේ නැහැ. ඒක out of syllabus. හරි? එහෙනම් මුහුම්කරණ වර්ග තුන මේ ටික ලියාගත්තනේ. ලියාගත්ත කට්ටිය අද උස්සන්න. ඉක්මනට. ලක්ෂිත මොනෙලි හරි නැද්ද තාම? හරි සර්. හරි අද උස්සන්නේ. ලක්ෂිත හරිනේ? හරි. එතකොට ඊළඟ මාතෘකාව ලියා ගන්න කෙටි මාතෘකාවක් නැත්නම් VSEPR වාදය හා මුහුම්කරණය අතර සම්බන්ධය. VSEPR වාදය හා මුහුම්කරණය අතර සම්බන්ධය. මුහුම්කරණය හා අතර සම්බන්ධය.
VSEPR වාදය හා මුහුම්කරණය අතර සම්බන්ධය. හරිනේ? VSEPR වාදයේදී මතකද නැත්නම් වෙස්ප වාදයේදී මතකද අපි අර මධ්‍ය පරමාණුවක් වටේට ඉන්න ඉලෙක්ට්‍රෝන ගණන් කරානේ නේද? එහෙමයි. එතකොට ඒවට කියවනේ විකර්ෂණ ඒකක කියලා. ලක්ෂ්‍ය දත පල්ලයට දාන්න විකර්ෂණ ඒකක කියලා කියවනේ. මතක තියාගන්න සාමාන්‍යයෙන් වෙස්ප යුගල් දෙකයි නම්. ඒ කියන්නේ VSEPR විකර්ෂණ ඒකක දෙකයි නම් අන්න එතන තියෙනවා කියනවා අපි SP මුහුම්කරණයක්. මම උදාහරණ පෙන්නන්නම්. වෙස්ප ඒකක 3යි නම් අන්න එතන තියෙනවා කියලා කියනවා SP2 මුහුම්කරණයක්. හරි? 4යි නම් අන්න එතන තියෙනවා කියනවා SP3 මුහුම්කරණයක්. මේවා ඉස්සෙල්ලා අපි ලියාගමු. හරි? එතකොට මට කියන්න බලන්න. ඔයාලා දන්නවනේ. වෙස්ප යුගල් දෙකයි නම් මොකක්ද එයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය? සමෝධි කියන්න බලන්න වෙස්ප යුගල් දෙකයි නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකද්ද? රේඛීය. රේඛීය. එහෙනම් මේ SP මුහුම්කරණයේදී රේඛීයව තමයි මේ මුහුම් කාක්ෂික ඉන්නේ. හරිද? තුනක් තියනවා නම් අපි දන්නා තලීය ත්‍රිකෝණාකාරයි. මෙන්න මෙහෙම ලියා ගන්න ඕනේ. හරි? අපි මේක තර්කානුකූලව බලමු. 4යි නම් මොකද ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය. හරි? මම මෙතන ඉඩ නැති නිසා එහා පැත්තෙන් අඳින්න ඕගොල්ලෝ මේ පැත්තෙම දාගන්න. SP කියන්නේ රේඛීය නම් බන්ධන කෝණය අංශක 180යි නේ. බන්ධන කෝණය අංශක 180යි. SP2 කියන්නේ තලීය ත්‍රිකෝණාකාරනේ. එහෙනම් බන්ධන කෝණය අංශක 120යි. සාමාන්‍ය බන්ධන කෝණ අංශක 120යි. චතුස්තලීය නම් බන්ධන කෝණය අංශක 109යි කලා 28යි. අංශක 109යි කලා 28යි. ඔන්න ඔය ටිකක් දාගෙන මෙන්න මේක මෙහෙම ලියා ගන්න. හරි? හරි. දැන් අපි උදාහරණ කීපයක් බලමු. ඔන්න උදාහරණ කීපයක් බලමු. මේ ටික ලියාගත්ත නේද? ඔන්න උදාහරණ. මම ගන්නවා බෙරිලියම් ක්ලෝරයිඩ් වගේ එක්කෙනෙක්. වෙන බෙරිලියම් ක්ලෝරයිඩ් ගේ ලුයිස් ව්‍යුහය. වෙන බෙරිලියම් ක්ලෝරයිඩ් ගේ ලුයිස් ව්‍යුහය. හරි? එහෙම නැත්නම් අපි ගමුකෝ කාබන් ඩයොක්සයිඩ් ගමුකෝ කාබන් ඉන්න කෙනෙක් ගමුකෝ. උදාහරණ අංක 1 අපි බලමු කාබන් ඩයොක්සයිඩ්. හරි මේ බලන්න. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් ගේ ලුයිස් ව්‍යුහය තමයි මේක. ඔන්න කාබන් ඩයොක්සයිඩ් ගේ ලුයිස් ව්‍යුහය. හරි. මට කියන්න මෙතන වෙස්ප යුගල් කීයක් තියෙනවද කියලා කියන්න පුළුවන්. 6යි. 6යි. කාබන් වටේට වෙස්ප යුගල් 6යි. 2යි 2යි. 2යි. මෙතන 1යි මෙතන 1යි 2යි. වෙස්ප යුගල් 2යි නම් රේඛීයයිනේ. එහෙනම් මුහුම්කරණය මොකද්ද? SP මුහුම්කරණයක් තමයි තියෙන්නේ. එහෙනම් මෙතන කාබන් ළඟ තියෙන්නේ SP මුහුම්කරණයක්. ඒක තේරෙනවනේ? මෙතන කාබන් ළඟ තියෙන SP මුහුම්කරණයක් කියලා අපි කියනවා. හරි? SP මුහුම්කරණයක්. උදාහරණ අංක 2. හරි? අපි ගමුකෝ මෙන්න මේ. අපි ගමු PCl3. අපි ගමු PCl3. PCl3 ගත්තොත් එහෙම මම PCl3 පුළුවන්ද? 21යි 5යි 26යි 13යි බෑ PCl3 එපා. අපි ගමු අලිය ත්‍රිකෝණාකාර එක්කෙනෙක් කවුද ගන්න පුළුවන්? තලිය ත්‍රිකෝණාකාර මට කවුරු හරි කියන්න බලන්න තලිය ත්‍රිකෝණාකාරයකට උදාහරණයක්. BF3. Oh, BF3 ගමු. මොන BF3 මෙහෙමනේ ඉන්නේ. හොඳයි එයා කවුද කිව්වේ? මං ඔනේලි හොඳයි. දැන් BF3 ඔහමනේ. හරි. දැන් මෙතන මධ්‍ය පරමාණු වට වෙස්ප යුගල් කීයද? සමෝධි. 3යි.
3යි. sp යුගල් 3යි නම් මෙතන මුහුම් කරන්නේ මොකද්ද? sp2. මෙතන තියෙන්නේ sp2 මුහුම් කරන්නේ. හරිනේ? උදාහරණ අංක 3. අපි ගමු මීතේන්. CS කොහොම ගමුකෝ? මධ්‍ය පරමාණු වට sp යුගල් කීයද? නිතිනේ. නිතිනේ මධ්‍ය පරමාණු වට sp යුගල් කීයද? 4යි. 4යි. එහෙනම් මොකද්ද මම කුලිනි කියන බලන්න මෙතන මුහුම් කරන්නේ මොකද්ද? කුලිනි කියන්න බලන්න මෙතන මුහුම් කරන්නේ මොකද්ද? sp3. sp හරිනේ. ඔන්න උදාහරණ තුනකුත් දුන්නා මේකට. දැන් අහගන්න මම මේ කියන කතාව. ඔයාලට විභාගෙට එන ප්‍රශ්න තියෙනව නේද? ඔයාලට විභාගෙට එන ප්‍රශ්නෙට මේ ටික දැනගත්තාම හොඳටම ඇති. ඒ කියන්නේ උත්තර ලියන්න පුළුවන්. තේරුණානේ? විභාගෙට එන ප්‍රශ්නෙට මේ ටික දැනගත්තාම හොඳටම ඇති උත්තර ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තියෙන්නේ කෙලින්ම මෙහෙමයි. අර අපෙන් අහනවා දැන් අර මම අන්තිමට පෙන්නන්නම්. දිග එකක් දීලා අර ගිය සතියේ හැවුව නේද? අර දිග එකක් දීලා ලුයිස් ව්‍යුහයක් මොකක් හරි එකක් දීලා ඒකේ අර පරමාණු වලට අංක දාලා ඒගොල්ලන්ගේ වටේට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හැවුවේ. හැඩය හැවුවේ ඊට පස්සේ. අන්න ඒ වගේ තමයි ඒ පරමාණු වලටම දීලා අහනවා මේගොල්ලන්ගේ වටේට මුහුම් කරන්නේ මොකද්ද කියලා. ඒතර අපි දන්නේ මුහුම් කරන වර්ග තුනයිනේ. sp, sp2, sp3 කියන මුහුම් කරන වර්ග තුන විතරයි අපි දන්නේ. තේරුණානේ? එතකොට අපිට තෙලින්ම තියෙන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීයයි නම් sp මුහුම් කරනවා. හරිද? ඒ කියන්නේ වෙස්ප යුගල් 2යි නම් රේඛීයයි. වෙස්ප යුගල් 3යි නම් තලීය ත්‍රිකෝණාකාරයි. වෙස්ප යුගල් 4යි නම් චතුස්තලීය. ඔය ටික නිකන් ගණන් කරලා මොකද්ද මුහුම් කරන්නේ කියලා දාන්න විතරයි විභාගෙට එන්නේ හැම අවුරුද්දම. හැබැයි අපි තියරි ඉගෙන ගමු. දැන් මේ ටික ලියාගත්තද ලියාගත්ත ගැතිය අද උස්සන්න බලන්න. උදාහරණ තුනක්. ලියාගත්ත කට්ටිය අත උස්සන්න. අනිත් කට්ටිය ලියාගන්න. වෙස්ප යුගල් ගාන දිහා බලලා අපිට මුහුම් කරනවා. අපි මේ තුන විතරයි හරි. මෙතනින් එහාට අහන්නේ නැහැ. අනිත් කට්ටියත් ලියන්න. ඔනෙලිගේ නම අයේෂා රිචඩ්ද? ඔනෙලි? අයියෝ අම්මි ලොග් වෙන එක. හරි. හරි කොහොමද තියන ප්‍රශ්නයක් නැහැ. නිකන් කුලිනි ඉක්මන් ලියන්න. හරි සර් චේන්ජ් කරා. හරි මම නිකන් ඇහුවේ. ඔනෙලි ලියලා ඉවරද? ඔව්. හරි. ඔන්න දැන් හරි මම ඕගලන්ට පොඩි කරුණු කීපයක් එක්ක පොඩි දේවල් ටිකක් අඳිනවා මාත් එක්කම ඇඳගමු. හරි මේ ටික දැන් පුළුවන් නේ. ඔන්න දැන් තමයි මේකේ තියරිය මොකක්ද කියලා මම උගන්වන්නේ. හරිද? මේක අලුත් පිටුවකින් පටන් ගත්තත් කමක් නැහැ. හරි. ඔන්න දැන් තියරිය තමයි උගන්වන්නේ. හරි. අපි බලමු ඉස්සර වෙලාම මේ sp, sp2, sp3 මුහුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා අපි බලමු. හරි. පළවෙනියෙන්ම අපි බලමු sp මුහුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා. හරි. ඉස්සල්ලාම අපි බලමු sp මුහුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා. හරි. මේ බලන්න. s කාක්ෂිකයකුයි එක x කාක්ෂිකයක්. හරි. සහ T කාක්ෂික ඉන්නවනේ. ඔන්න ඔහම ඩම්බෙල් ආකාර. හරි. S කාක්ෂිකයකුයි එක P කාක්ෂිකයකුයි එකතු වෙලා තමයි මේ sp මුහුම් කරන්නේ වෙන්නේ. හරි. ඔන්න බලා ගන්න මේකේ හැදෙන එක්කෙනා කවුද කියලා. මුන් දෙන්න එකතු වුණාම වෙන මෙහෙම එකක් හැදෙනවා. ටිකක් ලොකු රවුමක් මේක. හරි. ඔන්න ඔහම චූටි බෝලයක් තියෙනවා මෙයාට. ඔන්න ඔහම දෙන්නෙක් හැදෙනවා.
එකම જાතිය දෙන්නේ ඔය විදිහ දෙන්නේ හැදෙනවා. හරිද? අපි මේවට කියන නම තමයි sp කාක්ෂික. sp මුහුම් කාක්ෂික කියලා කියනවා. හරිද? මේවට මොකද කියන්නේ? sp කාක්ෂික කියලා. දැන් මේකෙම තේරුම් ගන්න වැඩි. දැන් අර උදාහරණයට එන්න මුලින්ම කියපු උදාහරණේ. ඒකේ මම කියවනේ sp බන්ධන තුනක් තිබ්බා, ss බන්ධන එකක් තිබ්බා. එතකොට වෙනස් වෙන්න ඕනේ කිව්වනේ. වෙනස් වෙන්නේ නැහනේ. වෙනස් වෙන්නේ නැත්te මෙන්න මේ සංකල්පය නිසා. වෙන්නේ මෙහෙමයි. බන්ධන හැදෙද්දී මේ ඉන්න කාක්ෂික එකතු වෙලා අලුත් එවුන් જાතියක් හැදෙනවා. මේ ඉන්නේ උන් එකතු වෙලා අලුත් එවුන් જાතියක් හැදෙනවා. උන්ට තමයි කියන්නේ මොහුම් කාක්ෂික කියලා. අලුතෙන් හැදෙනේ උන්. එතකොට මෙහෙමයි. අන්න හොඳ උදාහරණයක් ගන්නම්කෝ. මේ ඉන්නේ අම්මා. මේ ඉන්නේ අම්මා. මේ ඉන්නේ තාත්තා. අර ඉන්නේ පැටව. හරි? දැන් මේ ඉන්නේ අම්මා, මේ ඉන්නේ තාත්තා, අර ඉන්නේ පැටව. එතකොට මොකද වෙන්නේ? පැටවුන්ට අම්මගේ ලක්ෂණක් තියෙනවා, තාත්තගේ ලක්ෂණක් තියෙනවා. හැබැයි පැටියා ඇවිල්ලා අලුත් එකෙක්නේ. අම්මගේ ලක්ෂණක් තියෙනවා, තාත්තගේ ලක්ෂණක් තියෙනවා. මේ මුට මේ පැටව දෙන්නගේ මේ උඩ කෑල්ල තියෙනවනේ. මේ උඩ කෑල්ල ඇවිල්ලා තියෙන්නේ කාගෙන්ද එතකොට? මේ තාත්තගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි නිකන් කියවෙද මේ p කාක්ෂිකයේ ලක්ෂණයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ චූටි රවුම ඇවිල්ලා තියෙන්නේ මේ s කාක්ෂිකේ. හරිද? එතකොට මේ අර අම්මෙකුයි තාත්තෙකුයි එකතු වෙලා අලුත් පැටියෙක් හැදුනා වගේ වැඩක් තමයි උනේ. එතකොට මතක තියාගන්න අම්මයි තාත්තයි එකතු වෙලා පැටිය හැදුනාට පස්සේ ඒ ඉන්නේ අලුත් පැටියෙක්. එහෙම නැතුව එතන අම්මා තාත්තා උන් කවුරු දෙන්න නෙමෙයි. අම්මයි තාත්තයි විතර නෑනේ. එතන ඉන්නේ අලුත් පැටියෙක්. හරිද? එතකොට පැටියට මුන් දෙන්නගේ ලක්ෂණ අම්මගේ තාත්තගේ ලක්ෂණ තියෙනවා පැටියට. හරිද? එහෙම නැතුව මේ ඉන්නේ අලුත්ම ජීවියෙක්. අලුත්ම ජීවියෙක්. මේ දෙන්නගේ ලක්ෂණ තියෙනවා. මොකද මේ දෙන්න එකතු වෙලා තමයි අරකව හැදුනේ. හරි? අරකව හැදුනේ මේ දෙන්න එකතු වෙලා මූ හැබැයි අලුත්ම එකෙක්. හරි? දැන් අපි දන්නවා මේ සාමාන්‍ය මේ S කාක්ෂිකවල ශක්තිය P කාක්ෂිකවල ශක්තිය වෙනස්නේ. S කාක්ෂික වෙන ශක්තියක් තියෙන්නේ, මේ වගේ වෙන ශක්තියක් තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ හැදෙනෙවුන් ඉන්නවනේ. මේ හැදෙනෙවුන්ගේ ශක්තිය සමානයි. ඒ කියන්නේ උදාහරණයකට අපි හිතමුකෝ මෙයාගේ හරි මෙන්න මෙයාගේ ශක්තිය අපි හිතමුකෝ ජූල් 100යි කියලා. S කාක්ෂිකයක් තියෙනවා. එයාගේ ශක්තිය ජූල් 100යි. හරි? මෙයාගේ ශක්තිය අපි හිතමුකෝ ජූල් අපි හිතමු 200යි කියලා. දැන් මේ කාක්ෂික වල ශක්තිය එකිනෙකට වෙනස්නේ. හැබැයි මේ හැදෙන එකාගේ ශක්තිය එක 150යි, අනිත් එක්කෙනාගේ 150යි. එහෙම. ඉතින් මුන් දෙන්න එකතු වුණාම 300යිනේ. ඒතර 150 150. ඒ කියන්නේ ශක්තියෙන් සමාන දෙන්නෙක් තමයි ওই විදිහට හැදෙන්නේ. ශක්තියෙන් සමාන දෙන්නෙක් තමයි ওই විදිහට හැදෙන්නේ. මේවට කියනවා sp කාක්ෂික කියලා. හරිද? sp මුහුම්කරණය වෙන්නේ ඔන්න ඔය sp කාක්ෂික වලින් තමයි එන්නේ. දැන් තේරුණානේ? දැන් හිතන්න මෙහෙම. මේ හැදෙන උන් දෙන්නගේ ශක්තියත් සමානයි, ලක්ෂණත් සමානයි. හරියට නියුම්මු දෙන්නෙක් වගේ. හරි? අම්මයි තාත්තයි එකතු වෙලා නියුම්මු දෙන්නෙක් හැදුනා වගේ වැඩක් තමයි වෙන්නේ මේ. ශක්තිය ලක්ෂණ ඔක්කොම සමානයි. කිසිම වෙනසක් නැහැ. හරි. එතකොට සාමාන්‍යයෙන් මේ මෙතන සහභාගී වෙන ගාන ඉන්නවනේ. මෙතන S කාක්ෂික එකකුයි P කාක්ෂික එකකුයිනේ සහභාගී වුනේ. එතකොට මේ සහභාගී වෙන මෙන්න මේ කාක්ෂික ගණනට සමාන කාක්ෂික මොහොම් කාක්ෂික ගණනක් තමයි හැදෙන්නේ. කියන්නේ මෙතන 1යි 2යිනේ. ඒක නිසා තමයි මෙතන පැටව දෙන්නෙක් හැදුනේ. මේවා 1යි මේවා 1යි ඔක්කොම 2යිනේ. ඒක නිසා පැටව දෙන්නෙක් හැදුණා. ඔහොම තමයි SP මුහුම්කරණය වෙන්නේ. හරි. දැන් මට කියන්න ඕගොල්ලෝ කලින් ලියාගත්ත එක බලලා SP මුහුම්කරණයක් වෙන වෙලාවට හැඩය මොකද්ද? SP මුහුම්කරණයක් වෙන වෙලාවට හැඩය මොකද්ද? සමෝදි කියන්න බලන්න SP මුහුම්කරණයක් වෙන වෙලාවට හැඩය මොකද්ද? දැන් කලින් ලිව්වා. සමෝදි කියන්න බලන්න. රේඛීයයි. රේඛීය රෙසිඩියුගල් දෙකයි. ඒ කියන්නේ මේ SP මුහුම් කාක්ෂික මේ හැදෙන මුහුම් කාක්ෂික දෙකේ ඉන්නේ කොහමද? රේඛීයව තමයි ඉන්නේ. මෙන්න මෙහෙම ඉන්නේ. හරි. මේ එක මුහුම් කාක්ෂිකයක් මේ. ඔන්න එක මුහුම් කාක්ෂිකයක්. හරි. මෙන්න අනිත් මුහුම් කාක්ෂික මේ ඉන්නේ අනිත් මුහුම් කාක්ෂිකෙ මේ. ඔන්න ඔහොම. ඔන්න ඔහොම තමයි ඉන්නේ. මේ මුහුම් කාක්ෂික දෙකේ ඉන්නේ මෙන්න මෙහෙම. හරිද? මේ රේඛීයයි. හරි.
තේරුණානේ? එතකොට සාමාන්‍යයෙන් ඔන්න ඔහොම ඇඳලා අපිට පෙන්වන්න පුළුවන්. මේ හරි. ඔන්න ඔහොම. මේ කෝණයේ අංශක 180යි. හරි. එතකොට SP මුහුම්කරණයේදී වෙන්නේ ඔන්න ඔය වගේ වැඩක්. එතකොට දැන් හිතන්නකො මෙහෙම එකක්. මේ SP මුහුම් කාක්ෂිකයක් හැදෙද්දී S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් මිශ්‍ර වුණානේ. මේ හැදෙන මුහුම් කාක්ෂිකේ ඉන්නවනේ. එතකොට මේ හැදෙන මුහුම් කාක්ෂිකේට මේ දෙන්නගෙම ලක්ෂණ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ හැදෙන මුහුම් කාක්ෂිකයකට සාමාන්‍යයෙන් x ලක්ෂණ 150ක් තියෙනවා. එකට s ලක්ෂණ s ගේ ලක්ෂණ වලින් 150ක් ඇවිල්ලා තියෙනවා. p ගේ ලක්ෂණ වලිනුත් 150ක් ඇවිල්ලා තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ හරියට දැන් අම්මයි තාත්තයි එකතු වෙලා ඕගොල්ලෝනේ අපි හැදෙනවානේ. එතකොට සමහර වෙලාවට අපිට අම්මගේ ලක්ෂණක් තියෙනවා අපිට තාත්තගේ ලක්ෂණක් තියෙනවා. හරි අම්මගේ ලක්ෂණක් තියෙනවා තාත්තගේ ලක්ෂණක් තියෙනවා. එතකොට මතක තියාගන්න මෙතන s කාක්ෂික එකයි p කාක්ෂිකත් එකයිනේ. ඉතින් මේ දෙන්නගෙම ලක්ෂණ 150 තියෙනවා මේ හැදෙන එකට. හරිද? එතකොට ඔන්න ඔහොම තමයි SP කියන මුහුම්කරණයේදී ඔය හැදෙන SP කාක්ෂික හැදෙන්නේ මෙන්න මේ විදිහට. ඔය කතන්දරේ තේරුණ කට්ටිය අත උස්සන්න. ඊළඟ එකට යන්න ඉස්සර වෙලා. හොඳටම පැහැදිලිනේ? හරි. එහෙනම් අංක 1 මේ ඉලක්කම් ටික යන්න ඕනේ. අංක 1 මේක අත්පල්ලයට දාන්න ලක්ෂිත මේක ඇඳගෙන ඉවර වෙලා අත් උස්සන්න. මේක ඇඳගෙන ඉවරලා අත් උස්සන්න මේ SP මුහුම්කරණය. SP කියන්නේ S කාක්ෂික එකයි P කාක්ෂික එකයි. මේ හැදෙනේ උන්. මේ තියෙන SP කාක්ෂික. උන් ඉන්නේ මෙන්න මෙහෙම. උන්ට S ලක්ෂණ 150යි මෙන්න මෙයාගේ ලක්ෂණ 150යි තියෙනවා. ඉක්මනට ඇඳලා අත උස්සන්න. හරි? මේ බෝලේ මෙහෙම චූටියට දාන්න. මේක නම් ඕනේ ලියා ගන්න. මේ ශක්තිය මම නිකන් කිව්වේ. මම ඒවා නෝට් එකේ දෙන්නම්. හරි? ඔය ටික අඳගන්න. මෙන්න මෙහෙම තමයි ඉන්නේ රේඛීයව. හරි? හරි ලේසියි. අවස්ථා තුනයිනේ ඉගෙන ගන්න තියෙන්නේ. මූව් කරන අවස්ථා තුනයි. SP, SP2, SP3. SP නම් රේඛීයයි, SP2 නම් තලීය ත්‍රිකෝණාකාරයි, SP3 නම් චතුස්තලීයයි. රේඛීය කියන්නේ මෙහෙම, තලීය ත්‍රිකෝණාකාර කියන්නේ කලින් ඇඳලානේ, චතුස්තලීය කියන්නේ එහෙම. මේක ඇඳලා ඉවරලා අත උස්සන්න. හරි? ඔයගොල්ලෝ ඉක්මන් කරන තරමට පන්තිය කලින් ඉවර කරන්න පුළුවන් වෙයි. නිතිනී ඔනෙලි අඳින්න ඉක්මනට. සඳල ඉවරයි මම. ආයෙත් ඉවරයිද? නිතිනිත් හරිනේ? හරි. අපි යමු ඊළඟ මුහුම් කරන වර්ගය. SP2 අංක 2. අංක 2. SP2 මුහුම් කරණය. ඒකට යමු. මෙතනදී වෙන්නේ මොකක්ද දන්නවද? මෙතනදී වෙන්නේ මෙහෙම වැඩක්. SP2 නේ S කාක්ෂික 1යි P කාක්ෂික 2යි. මේ තව P කාක්ෂිකයක්. S කාක්ෂික එකකුයි P කාක්ෂික දෙකකුයි සෙට් වෙනවා. ඒ සෙට් එකත් හැදෙනවා මේ අලුත් කාක්ෂික జాතියක්. ඒකට ඒ හැදෙන්නේ මුහුම් කාක්ෂික. ඒ වගේ හැඩේ වෙන මෙහෙම හරි. අර විදිහම තමයි වෙනසක් නැහැ. මේ ඔයගලන්ට විභාගයට අඳින්න නම් එන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි. අර විදිහම තමයි අර යට බෝලේ අරකට වඩා පොඩ්ඩක් දිගයි. යට බෝලේ අර කලින් එකට වඩා පොඩ්ඩක් දිගයි. මතක තියාගන්න දැන් මෙතන 3 දෙනෙක් එකතු වුණානේ. ඒක නිසා ළමයි 3 දෙනෙක් හැදෙනවා. හරි. ළමයි 3 දෙනෙකුත් හැදෙනවා. මේ 3 දෙනෙක් එකතු වෙච්ච නිසා ළමයි 3 දෙනෙකුත් හැදෙනවා. ඔන්න ඔය විදිහට. මේ තියෙන්නේ SP2 කාක්ෂික. මේ තියෙන්නේ SP2 කාක්ෂික. SP2 මුහුම් කාක්ෂික කියලා කියන්නේ. SP2 මුහුම් කාක්ෂික. මුහුම් කාක්ෂික මුහුම් කරන්නේ වෙලා තමයි මේ SP2 මුහුම් කාක්ෂික හැදෙලා තියෙන්නේ. හරිනේ? එතකොට මෙයා හදා ගන්න හරි. SP2 අන්න ඔය විදිහට තමයි. දැන් හිතන්නකෝ
S එකකුයි P යවුන් දෙන්නෙක්නේ මිශ්‍ර වුනේ. නිකන් ඕගොල්ලන්ගේ සාමාන්‍ය දැනීමෙන් හිතලා ලක්ෂිත මට කියන්න. මේ හැදෙන පැටවු ඉන්නවනේ. මේ හැදෙන පැටවුගේ කාගේ ලක්ෂණද වැඩිපුර ඇත්තේ? S වලද P වලද? ඊවල. P වල ලක්ෂණ වැඩි. ඇයි ඒකට හේතුව? P යවුන් දෙන්නෙක් සෙට් වුණානේ. S යවුන් එක්කෙනයි. මේකටත් මර කලින් ගත්ත උදාහරණයෙන් ගන්න පුළුවන් උදාහරණයක්. ඒක ගන්න එක එච්චර හරි නෑ නේ. හරි නැති නිසා මම එහෙම නොකිය ඉන්න. හරි? එතකොට මෙන්න මේ හැදෙන මුහුම් කාක්ෂික තුනක් හැදෙනවානේ. මේ මුහුම් කාක්ෂික සාමාන්‍ය එක මුහුම් කාක්ෂිකයක S ලක්ෂණ කොච්චර ඇතිද? P ලක්ෂණ කොච්චර ඇතිද? කියන්න බලන්න. 100 3ට බෙදන්න. 100ට 100 නේ මතක තියාගන්න. 100 3ට බෙදුවොත් එහෙම මේ S ලක්ෂණ ඉන්නවා 133.3ක්. P ලක්ෂණ ඉන්නවා 66.6ක්. මේ ටික එකතු කරොත් 100ට ගානේ හරි. S ලක්ෂණ මෙච්චරක් ඉන්නවා P ලක්ෂණ මෙච්චරක් ඉන්නවා. මේ හැදෙන එකේ. හරිනේ? මේ sp2 මුහුම්කරණය වෙද්දී නිතිනී කියන්න බලන්න sp2 මුහුම්කරණය වෙද්දී මධ්‍ය පරමාණුවට අර ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපේ හැඩය මොන වගේ හැඩයක්ද? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය sp යුගල් කීයද? sp2 වලදී තුනයි. එහෙනම් හැඩය මොකක්ද හැඩය? තලීය ත්‍රිකෝණාකාර. එහෙනම් මතක තියාගන්න මේ මුන් තුන් දෙනා ඉන්නේ තලීය ත්‍රිකෝණාකාර හැඩයකට. හරිද? මම ඒක අඳින්නම් මෙන්න මෙහෙම. හරි? ඔන්න එක්කෙනෙක් බලාගන්න අඳින විදිය වෙන්න එක්කෙනෙක්. හරිද? මෙන්න අනිත් එක්කෙනා. හරි? මේ එක්කෙනෙක් හරි මේ අනිත් එක්කෙනා උන් තුන් දෙනා අඳින්නේ හරි මේ අනිත් එක්කෙනා ඔන්න ඕක තමයි ඉන්නේ කොහොම හැඩයක් තියෙන්නේ තලිය ත්‍රිකෝණාකාර හැඩයක් තමයි තියෙන්නේ හරි මුන් තුන් දෙනා ඉන්න විදිය තමයි ඔය මේ කෝණය අංශක 120යි අංශක 120යි මේ කෝණය මේක ඇඳගන්න ඔය ඇවිල්ලා sp2 මුහුම්කරණය මම ටිකක් මේ කොටස මේ අමුතු විදිහකට උගන්වන්නේ ඔයගලන්ට මුලින් ඉඳලා. හරි මේ විදිහට තේරෙනවා වැඩි. හරි. ඇඳලා ඉවරලා අත උස්සන්න. මෙතන උන ලියා ගන්න තලිය ත්‍රිකෝණාකාරයි කිය. අම්බ වෙලා ගැතිය පිටි කර කරගන්න. පිළිවෙලකට නෝට් එක ලියා ගන්න. හරි. අර මම දෙන වර්ක්බුක් එකේ මේ ඔක්කොම ඔයගලන්ට මේ ලස්සන රූප ටිකක් එක්ක තියෙන වර්ක්බුක් එක. මම මේ වර්ක්බුක් එක තාම එව්වේ නැති වෙන්නේ හේතුව මේ ඊළඟ පාඩම රසායනික ගණනයනේ. ඒතර ඒ ගණනයේ පාඩමේ මම ඔයගලන්ට දෙනවා ගණන් තියෙන ටියුට් එකක්. ඒ ගණන් ඔක්කොම අපි හදන්න ඕනේ. එතකොට ඒ ටියුට් එකත් එක්කම මම ඔයගලන්ට ලැබෙන්න සලස්සන්නම් සාමාන්‍යයෙන් කුරියර් කරලා තමයි මම එවන්න ඉතින් ඉන්නේ. එතකොට බලමු. හරි. මම ඒතර ටියුට් එවන්නම් ඒක. පුලිනිදාම අඳිනවද? ආයතන ඉවරයි. ඔනෙලි හරිද? හරි සර්. හරි. මේක වහනවා. තුන්වෙනි එක. මොන මොහොම් කරන්නේද? අන්තිම එක. sp3 මොහොම් කරන්නේ. හරි. sp මතක තියාගන්න මේ ඉන්නේ නිකන් කාක්ෂිකනේ. මුම් සෙට් වුණාට පස්සේ මේ හැදෙන ළමයි ඉන්නවනේ. උන්ට කියන්නේ මුම් කාක්ෂික කියලා. මුම් කාක්ෂික කියලා කියනවා. මුන්ට කියන්නේ නුමුහුම් කාක්ෂික. අරුන් ඇවිල්ලා මුහුම් කාක්ෂික. මුන්ට කියන්නේ නුමුහුම් කාක්ෂික කියලා. මතක තියාගන්න එක. හරි. අපි යමු sp3 මුහුම් කරණයට. sp3 මුහුම් කරණය නම් මෙතන වෙන්න ඕනේ එකම වෙනස මොකද්ද? s එක්කෙනෙකුයි p තුන් දෙනෙකුයි. තව p එක්කෙනෙක් ඉන්නවනේ. හරි. ඔන්න ඔහොම. ඔන්න p එව් තුන් දෙනෙකුයි එකතු වෙලා තමයි හැදෙන්නේ.
මට කියන්න කවුද? ඔන්නේලි මට කියන්න දැන් මෙතන පැටව කී දෙනෙක් හැදෙන්න ඕනේද? හතරක් 4 දෙනෙක් හැදෙන්නයි. 4 දෙනෙක් එකතු වුණානේ. නුමුහුම් කාක්ෂික 4ක් නිසා පැටව 4ක් හැදෙනවා. මෙන්න මෙහෙම පැටව 4 දෙනෙක් තමයි හැදෙන්නේ. හරි. අර විදිහම තමයි උන්ගේ ඔළුව. හරිද? අර ඊටට ටිකක් දිගාඩිය මේ කෑල්ල අර අනිත් ඒවාට වඩා දිග වැඩි. මේ යට කෑල්ල අර බෝල ෂේප් එක අයින් වෙනවා. හරි. ඔන්න ඔය වගේ පැටව එකම જાතිය 4 දෙනෙක්. හරි. වෙනසක් නැහැ. සමාන කාක්ෂික. හරි. ඔන්න ඔය වගේ පැටව 4 දෙනෙක් හම්බ වෙනවා. මුන් පැටවුන්ගේ නම මොකක්ද මුන්ට දාන නම? sp3 මුහුම් කාක්ෂික තමයි මේ. මේ ඇවිල්ලා sp3 මුහුම් කාක්ෂික. තේරුණානේ? මට කියන්න ඔයගොල්ලෝ දැන් හිතන්න ඕනේ මෙතන ඉන්න ඔක්කොමලා. හරි? හිතන්න මුන්ගේ s ලක්ෂණ කොච්චරද? හරි මට කියන්න ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ s ලක්ෂණද වැඩි p ලක්ෂණද වැඩි? නිතිනි කියන්න බලන්න. s ලක්ෂණද වැඩි p ලක්ෂණද වැඩි? ලක්ෂණ p ලක්ෂණ වැඩි. ප්‍රතිශතයක් විදිහට හිතන්න පුළුවන් කාටද? ලක්ෂිත පුළුවන්ද මේ ප්‍රතිශතය නිකන් හිතා ගන්න අරක දිහා බලන්න. පුළුවන්. කියන්න බලන්න. S 125යි P 175යි. 125යි 175යි තේරෙනවනේ ඒක ගන්න විදියනේ. S ලක්ෂණ 125ක් තියෙනවා මේ හැදෙන එකට. P ලක්ෂණ 175ක් තියෙනවා. ඒක නිසා තමයි මම මේ හැදෙන උන්ගේ P ලක්ෂණ ගොඩක් වැඩිනේ 175ක් තියෙනවනේ. ඒක නිසා තමයි මේ ඩම්බෙල් ෂේප් එකට ගොඩාක් ආසන්න වෙන්නේ. මේ හැදෙන මුහුම් කාක්ෂිකයේ හැඩය මේ ඩම්බෙල් ෂේප් එකට ගොඩාක් ආසන්න වෙන්න හේතුව තමයි ඒක. P ලක්ෂණ වැඩි උන්ගේ. මට කියන්න sp3 නම් මොන වගේ ජ්‍යාමිතියක්ද තියෙන්නේ කියන්න පුළුවනි? චතුස්තලීය. එහෙනම් මේ කාක්ෂික හතර ඉන්නේ මෙන්න මෙහෙම. බලා ගන්න අදින විදිය. ඔන්න එක කාක්ෂිකයක්. ඔන්න එක්කෙනෙක්. ඔන්න අනිත් එක්කෙනා. හරි? මෙන්න තව එක්කෙනෙක්. මෙන්න අනිත් එක්කෙනා. ඔන්න ඔහොම තමයි ඉන්නේ. හරි? ඔන්න ඔහොම ඇඳගන්න මේ කෝණය අංශක 109යි කලා 28යි. අංශක 109යි කලා 28යි. චතුස්තලීය ජ්‍යාමිතියක් තමයි තියෙන්නේ. මේ අංක 3. හරිනේ? මේක අංක 3. මේක ඇඳලා ඉවර වෙලා අතුස්සන්න තමයි තියෙන්නේ. ඉක්මන් කරමු ඈ. මම වීඩියෝ එක දෙන්නම් ආයෙ බලන්න. දැන් යනවා වේගය වැඩි නැහැ වීඩියෝ එක බලලා තේරුම් ගන්න. හරි? ඇඳලා අත උස්සන්න. මේවා අඳින්න නම් එන්නේ නැහැ විභාගෙට. හරි? අඳින්න අහන්න නැහැ විභාගෙට. දැන ගැනීම උදෙසා තමයි කියන්නේ. සිලබස් එකේ තියෙනවා මේවා. හරි? අඳින්න තියෙනවා සිලබස් එකේ. ඇඳ ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. මේ හැබැයි විභාගෙට නම් අඳින්නේ නැහැ සාමාන්‍යයෙන්. ඔයාලා ඇවිල්ලාම නැහැ අඳින්න. හරි? කියන්න බෑ ඉතින් දෙන්න පුළුවන්. හැබැයි දෙන්නේ නැහැ ඉතින් සාමාන්‍යයෙන්. ඔනලි හරිද? සාම නැද්ද? පොඩ වෙනස. ඔනලි වා හරිනවම කියන්න. හරි සර්. හරි. මේ ඔය දැන් අපේ ප්‍රධාන තුන ඉවරයි. පොඩි හේතුවක් නිසා මම තව දෙකක් උගන්වනවා. හරි? මුහුම් කරන දැන් තුන ඉවරයි. SP SP2 SP3 එච්චරයි. තව දෙකක් මම උගන්වනවා. ඒ උගන්වන්නේ ඇයි කියලා තේරෙයි ඉස්සරහට. හරි? මෙහෙම එකක් අපි බලුවොත් එහෙම. SP2 කාක්ෂික තුනක්. SP2 කාක්ෂික තුනක්. හරිද? SP2 කාක්ෂික තුනක් නුමුහුම් P කාක්ෂිකයක් එක්ක හිටියොත් කොහොමද ඉන්නේ කියන එක අපි බලමු.
sp2 පාක්ෂික තුනක් නුමුහුම් p පාක්ෂිකයත් එක්ක. දැන් අපි දන්නවා sp2 පාක්ෂික කියන්නේ s එක්කෙනෙකුයි p දෙන්නෙකුයිනේ එකතු වෙලා හැදුනේ. මෙන්න මෙහෙම එකක් හැදුණානේ. මෙන්න මෙහෙම පාක්ෂික තුනන්නේ හැදුනේ. ඔන්න ඔහමනේ sp2 වලදී උනේ. දැන් sp2 පාක්ෂික තුනක් කියන්නේ මේ වගේ තුන් දෙනෙක්. දැන් ඔය තුන් දෙනා ඉන්නේ කොහොමද කියලා මට කියන්න බලන්න පුළුවන්නේ. හැඩ තලීය ත්‍රිකෝණාකාර. මෙන්න මෙහෙම තමයි sp2 පාක්ෂික තුන ඉන්නේ. හරි. මම මෙහෙම අඳින්නම්. ඔන්න එක්කෙනෙක්. හරි. මෙන්න අනිත් එක්කෙනා. හරි. මෙන්න අනිත් එක්කෙනා. හරි. අනිත් පැත්තට ඇඳ මේක මෙහෙම කරන්න පුළුවන්. මේක අනිත් පැත්තට ඇඳ තලිය ත්‍රිකෝණාකාරයි. හරි. මේ කෝණයේ අංශක 120යි. ඔහොම තමයි මේ sp2 පාක්ෂික තුන ඉන්නේ. මතක තියාගන්න sp2 පාක්ෂිකත් එක්ක p පාක්ෂිකයක් කොයි වෙලාවෙරි ඉන්නවනම් ඒ කියන්නේ මේක නුමුහුම් p පාක්ෂිකයක්. හරි. මුහුම් කරණයට ලක් වෙලා නැති තනි p පාක්ෂිකයක්. කියන්නේ ඩම්බෙල් ආකාරයක් කෙනෙන්නේ. මතක තියාගන්න ඌ ඉන්නේ දැන් මේගොල්ලෝ තලීය ත්‍රිකෝණාකාර කියන්නේ එක තලයකනේ ඉන්නේ. කොහොමද මුන් තුන් දෙනා ඉන්නේ? ඔන්න ඔහොම ඉන්නේ. මෙන්න මෙහෙම ඉන්නේ. තේරුණානේ? මෙහෙම එකම තලයේ ඉන්නේ මේ. ඔන්න ඔහොමනේ ඉන්නේ. ඒ මොකද? හරි. ඔන්න ඔහොම. එකම තලයේනේ මේ තුන් දෙනා ඉන්නේ. හරිද? මතක තියාගන්න. මෙහෙමනේ ඉන්නේ. p කාක්ෂිකයේ ඉන්නේ මේ තලයට ලම්බක තලය. මෙන්න මෙහෙම ඉස්සරහට මේ ලම්බක තලයේ ඉන්නේ. ඉස්සරහට පිටිපස්සට. හරි. මේ ලම්බක තලයේ ඉන්නේ. ඒක මට ඔහොම අඳින්න බැරි නිසා මම මෙහෙම ඇදලා පෙන්නන්නම්. p කාක්ෂිකයේ මේ ඩම්බල් ආකාරයෙන් නුමුහුම් එක්කෙනා. ඌ ඉන්නේ මම වෙන පාටකින් අඳින්නම්. ඔන්න ඔහොම. මෙයා ලම්බක තලයේ ඉන්නේ. හරි. ඔන්නයි මේක. හරි. ලම්බක තලයේ ඉන්නේ මෙයා. හරි. මේ ඇවිල්ලා නුමුහුම් p පාක්ෂිකය. මුහුම් කරණයට ලක් වෙච්ච නැති p පාක්ෂිකය තමයි ওই විදිහට ඉන්නේ. නුමුහුම් p පාක්ෂිකය තමයි ඔය ඉන්නේ. හරි. අරුන් තුන් දෙනා කොහොමත් තලිය ත්‍රිකෝණාකාර වෙන්න මූ ඉන්නේ ඔහම කෙලින් ලම්බකව. හරි. මේක ඇඳලා හරි. මේක ඇඳලා අත උස්සන්න තමයි තියෙන්නේ.